පුතේ අලුත් පාඩම රසායනික බන්ධන ප්‍රශ්න ටිකක් පස්සේ පළවෙනි පාඩමේ හිමින් දාමු. දාන මාතෘකාව රසායනික බන්ධන දෙවෙනි පාඩම. අලුත් පොතක් අර පොත ඉවරයි නම් ගන්න නැත්නම් අර පොත ලියන්න කමන්නේ නැහැ. බොරුවට පොත් මාරු කරන්න එපා. අර පොත පිටු 10ක් 15ක් නම් තියෙන එක අතර කමක් නැහැ. මේකත් පිටු 200ක් විතර යන්නේ 160ක් 120ක් යයි 160ක් වගේ 120ක්. රසායනික බන්ධන දෙවෙනි පාඩම පොතේ. හරි. පන්ති පටන් ඇවිල්ලාගෙන අහන්න දෙයක් නැහැ දන්නවනේ ඉතින්. ඒ හින්දා පුළුවන් තරම් ඔන්ලයින් එක හරහා කරන්න පුළුවන් ටික කරගන්න පුතේ. වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. ඉන්ඩිවිජුවල් හරි කරන්න හරි ගෲප් කරන්න හරි මොනවා කරන්න ගියත් ආයි යවෙනේම මේ වගේ තත්ත්වයක අඩු වැඩි වෙනවා. ඊට වඩා හොඳයි. පුළුවන් උපරිම ඔන්ලයින් එක හරහා කරන්න පුළුවන් ටික කරගන්න. ඊට පස්සේ අඩුපාඩුව පස්සේ හදලා කරගමු. රසායනික බන්ධන ටියුට් එකක් මම තව දුන්නේ නැහැ නේද මොකෝ? මම තව දුන්නේ නැහැ. රසායනික බන්ධන වලටද? ඉන්දක මල්ලි රසායනික බන්ධන ටියුට් එකක් වලට වැඩ පොතක් විතරයි දෙන්නේ. තියරි නෝට් එකේ නෝ මේ ලොකු එකක් දුන්නා ඒ ලොකු ටියුට් එකක්. මොකේද? රසායනික බන්ධන මුලදීම දීපු එකද? පිටු 72ක නෝට් එකක් ටියුට් එකක් දුන්නා. ගොඩක් අය ගාව තියෙනවද? කාගාව තියෙනවද? මේ පොත හම්බෙලා තියෙනවද? මේ ගොඩක් අයට හම්බෙලා තියෙනවද? හරි මුල් කතන්දරේ මම දෙන්නේ නැතිනේ. මෙහෙම කරමු. ඒක දැන් අත ගන්න එපා. ඒක එහෙම තියන්න. ඔයාලා නෝට් එකේ ලියන්න. ඒක මම රිවිෂන් එකේ පුරවන එක ඔයාලට ෂෝට් නෝට් එකක් විදිහට පස්සේ පුරවන්න. මොකද හම්බෙච්ච නැති අයත් ඉන්නවා. ඒක පුරවන්න ගියොත් බෑ ඉඩ හොයන්න අමාරුයි. ඉඩ තියෙනවා උන් තරම් ඇති වෙන්න. ඉඩ හදන්න ගියොත් දැන් ඒක බල ගාන්න කරන්න වෙනවා. මට අමතර දෙයක් ලියන්න බැරි වෙනවා. තීරි පන්තියකින් හින්දා නෝමල් ලියාගෙන යන්න. ඔය කය ගාව තියෙනවනේ. හරි. ගැටලුවක් කරගන්න එපා. ඔයාලා නෝට් එකේ ලියන්න. සාමාන්‍ය තීරි පොතක ලියන්න. බෑ අමතර දේවල් ලියන්න වෙනවා. එතකොට වැඩක් කරන්නත් බෑ. ප්‍රශ්නයක් කරන්නත් බෑනේ. ඔබ ඩියුටි එකේ ඉන්න ඊට පස්සේ. ඔබ තියන්න ඕක පස්සේ මතක් කිරීමකට අපි ගමු අන්තිමට. සමහර පාඩවල ටියුට් හම්බේ වගේ වැඩ ටියුට් රිවිෂන් වල දෙන ටියුට් එකේම ඒක පස්සේ අවශ්‍ය විදිහට ඒවා වෙබ් විභාගයට මෙහෙම කරලා මෙන්න ගමු. හරි පුතේ එහෙනම් ඉස්සෙල්ලා පොඩ්ඩක් ලියන්නකෝ. රසායනික බන්ධනය යටතේ වාක්‍ය දෙකක් ලියලා අපි ඉස්සරහට යමු. ගොඩාක් වටින පාඩමක්. ඒකට හේතුව පළවෙනි පාඩම වටින්නේ නැහැ කියනවනේ. පළවෙනි පාඩම වටිනාකම MCQ එකක් දෙකක් A level paper එකට යද්දී. රසායනික බන්ධන කතාවේ වටිනාකම ගත්තොත් එහෙම ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක්. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක් කියන්නේ එලිමෙන්ට් ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් එන්නේ මේ හරහා ලකුණු 100ක ප්‍රශ්නයක්. ලකුණු 100ක් පළවෙනි ඒවල ඉතින් ඔබ ලියාගත්තම එන විභාගේ ඒ කන්නේ මේ උපරිම ගන්න කියලා. හරි නේ ලකුණු 10න් දෙන්නේ ඔයාලා දන්නවනේ. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ ස්ට්‍රක්චර්ඩ් හතරෙන් පළවෙනි එක බන්ධන අනිවාර්යයි රසායනික බන්ධන. ඒ හින්දා පාඩම කරගන්න 22 හරි 20 එකේ ළමයි නේ 22 ළමයි හරි කවුරු හරි ඉන්නවනේ ඒගොල්ලෝ වටිනාකම දන්නවා. හරි. කමන්නේ මොකක් හරි එක ඇවිල්ලා කරගන්න. මොකද පාඩම අනිවාර්යෙන් අතහැරලා යන්න බෑ. ඕනෑම පාස් පේපර් එක පාස් පේපර් කොට සමහර විට ඔයාලා දාලාදී මේ පාස් පේපර් වලට දැකපුවා ඇති. මේ හැම එකම බලන්න පස්සේ බලන්න ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ හැමදාම පළවෙනි ස්ට්‍රක්චර්ඩ් පේපර් එක විදිහට එන්නේ බන්ධන. හරි. ඔයාලට කිසියක් දෙන්නේ නැහැ. මම බොරුවක් කියලා දෙන්න දුන්නේ නැහැ නේ. ඕනම පේපර් එකක් බලන්න. පේපර් එකේ ලියන්න එනවා හැම ස්ට්‍රක්චර්ඩ් එකකම පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එකේ ඉන්නේ බන්ධන. හරි. පේපර් කියලා තියෙන්නේ. හරි. ඔයාලා දන්නේ නැති හින්දා ඒගොල්ලෝ දැන් පාස් පේපර් පොත් ගන්න එපා. දාරන් දින හැම තියාගන්න. මේ අවුරුද්දක් තිබ්බට පස්සේ ගන්න. දැන් ලියන්න බැරි බොරුවට. මේ අවුරුදු පේපර් එකක් ගෙවුවට පස්සේ ගන්න. ඒ හින්දා ඔයාලට මේක අතහැරලා යන්නත් බෑ. මේක අතහැරලා ගියා කියන්නේ කොහොමද තමයි ලකුණු ගන්න තියෙන ප්‍රශ්න නැති කරගන්නවා විතරයි. ඒකම කරගන්න එපා පුතේ. පුළුවන් තරම් හොඳට බන්ධනය කරගන්න. සරලව කියනවා නම් බන්ධනයක් හදන්නේ. කවුරු හරි බඳින්නේ හරි බන්ධනයක් හදන්නේ හරි එන්නේ.
ස්ථායි බැඳලා පස්සේ අස්ථායි වෙනවද කියලා දන්නේ නැහැ. ඒ වුණා ස්ථායි. එහෙම තර්කයක් හිතේ තියාගන්නකො. බන්ධනයක් හදන්න ස්ථායි. ලස්සට කියන දේවල් තියෙනවා. දැනට යම් මට්ටමකින් කියන්න. ඒවල ඉඳන් ගහන්න ඉන්න ඕනේ. ඒ හින්දා යම් මට්ටමකින් කියන්න. ගොඩක් දේවල් තියෙනවා ඉතින්. මම බලමුකෝ. බන්ධනයක් හදන්නේ ස්ථායි වෙයි. කෙමිස්ට්‍රි ස්ථායි කියන්නේ ශක්තිය වැඩි නන්ද අඩු නන්ද? මම අතෙන්දී පොඩ්ඩක් ඔය කාඩ ඔය ටික ආවා. බන්ධනයක් හදන්නේ ස්ථායි වෙන්න. කෙමිස්ට්‍රි වල පොතේ ස්ථායි කියන්නේ ශක්තිය අඩු නම්. ෆිසික්ස් වල වගේ ස්ථායි කියන්නේ ශක්තිය වැඩි නම් විභව ශක්තිය වැඩි. ඒ වගේ අදහසක් ඉහළට යන්නේ ඉහළට ස්ථායි හරි. අපේ එහෙම නෙමෙයි ඉහළට යනකොට පහළ ඉන්න පුළුවන් භූමිය අවස්ථාවේ ඉන්න එක ස්ථායි. මතක ඇතිනවලට. සරලව මතක තියාගන්න මූලික තන්ත්‍ර ටික. කෙමිස්ට්‍රි ස්ථායි කියන්නේ ශක්තිය අඩු නම්. කවුරු හරි දෙන්නෙක් එකතු වෙන්නේ හරි බන්ධනයක් හදන්නේ හරි ස්ථායි වෙන්න හිතාගෙන. එතකොට බන්ධනයක් හදන්න ස්ථායි වෙන්න හිතාගෙන නම් හිතන්නකෝ කවුරු හරි දෙන්නෙක් උදාහරණයක් හයිඩ්‍රජන්ම ගත්තත් තමයි නෑ. හයිඩ්‍රජන් පරමාණු දෙකක් අනින් ඉන්නේ දෙන්න එකතු වෙලා H2 අණුවක් හදනවා. ඒකෙන් දෙන්නට වාසියක් වෙනවා දෙන්නම ස්ථායි වෙනවා. එතකොට පුතේ දෙන්නම ස්ථායි පතත්වයට පත් වෙනවා කියලා කියන H2 හැදුවට පස්සේ. ස්ථායි වෙද්දී මේගොල්ලන්ගේ ශක්තිය එනර්ජි එක මොකද වෙන්න ඕනේ පුතේ? අඩු වෙන්න ඕනේ. ශක්තිය අඩු වෙන්න ඕනේ. ශක්තිය අඩු වෙන්න ඕනේ. මේ ශක්තිය අඩු වෙන්නේ අඩු වෙන්න නම් මේ දෙන්න එකතු වුණාට පස්සේ හිතන්න මෙයාගේ තිබ්බ තනි ශක්තිය මෙයාගේ තියෙන ශක්තිය හරිනම් එකතු වෙලා ශක්තිය වැඩි වෙන්නේ. මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී එකතු වෙද්දී ශක්තිය වැඩි වෙයි කියලා බලාපොරොත්තු වුණාට මොකද වෙන්නේ? වැඩිපුර ශක්තියක් වෙනවනේ අනිවාර්යයෙන් මේ දෙන එකතු වෙලා ලැබෙන වැඩිපුර ශක්තිය පිටවීමක් සිද්ධ වෙනවා. අපි H2 හැදෙද්දී තාපයේ විදියට එනර්ජි එකක් විදියට තාප ශක්තිය විදියට ගොඩක් වෙලාවට යම් ශක්ති ප්‍රමාණයක් පිටවීමක් සිද්ධ වෙනවා. අපි බන්ධනයක් හදද්දී කියනවා තාපය පිට වෙනවා කියනවා. බන්ධනයක් හදද්දී තාපය පිට වෙනවා. බන්ධනයක් කඩද්දී නම් ශක්තිය උරා ගැනීමක් අවශෝෂණය කිරීමක් කරනවා කියනවා. බන්ධන හදද්දී තාපය දායක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා කියනවා. මම පැහැදිලි කරන්න ගොඩක්. මෙන්න සරලව තියාගන්න ඉස්සෙල් බන්ධනයක් හදන්නේ ස්ථායි වෙන්න. කෙමිස්ට්‍රි ස්ථායි කියන්නේ ශක්තිය අඩු නම්. එතකොට කවුරු හරි දෙන්නෙක් එකතු වෙද්දී හරිනම් මේ දෙන්නම එකතු වෙද්දී ශක්තිය වැඩි වෙන්න ඕන. එතකොට අර ශක්තිය වැඩි වෙන්න එක. නමුත් එතන බන්ධනයක් හදද්දී මොකද වෙන්නේ මේ දෙන්න හදද්දී වැඩිපුර ශක්තිය එනර්ජි එක පිට කරලා තමයි මේගොල්ලෝ H2 අණුව හදුවා නම් හදන්නේ. එතකොට වැඩිපුර ශක්තිය පිට කරන හින්දා අපි කියනවා බන්ධනයක් හදද්දී සිද්ධ වෙන්නේ තාපදායක ක්‍රියාවලියක් කියලා. බන්ධනයක් කඩනවා නම් පුතේ හිතන්න මේක පෑනේ මොකක් හරි පෑනේ ක්ලිප් එකයි මේකයි ගහලා තියෙනවා කියලා. මේක කඩනවා නම් මගේ ශක්තිය මේ වෙනුවෙන් යොදවන්න එපා. ඒ හින්දා බන්ධනේ කඩන්න නම් ශක්තිය මොකද වෙන්නේ? අවශෝෂණය කිරීමක් මේ වෙනුවෙන් කරන්න ඕනේ. ඒක අනිත් පැත්තට ඊළඟ කතා කරමු. හරි පාඩම ගොඩක් වටිනවා. මේ පරිස්සමෙන් කරගෙන යන්න. දැන් මට ඉස්සල්ලා අර දෙලියට පරිවිතරුව පරමාණු බන්ධන සාධන්නේ බන්ධන තාමත් කරගෙන නැතුව ඉන්න අය ඕන් තරම් බන්ධන ඇඳ ගන්න බැරුව නඟලලා ඉන්නවා. මම යම් පාඩම් කරගන්න ටිකක් කියනවා කරුණාකර පාඩම් කරගන්න පුතේ. කොයි මොහොතක හරි පටන් ගන්න හම්බෙච්ච වෙලාවක ඔයාලට අනිවාර්යෙන් ඒවා මම ලියවනවා ෂෝට් නෝට් විදිහට. ඒක ලියලා උඩ බලාගෙන ඉන්න එපා පන්තියක. ඔයාලට පාඩම් කරගන්න කියපු දේවල් මම අනිවාර්යෙන් ඒ වෙලාවේ කොළ දීලා ඒ වෙලාවේ ලියවනවා ඈ. ඒක ඔයාලගේ වාසියක් ඔයාලට රිසල්ට් එක හදා දෙන්න හදන දැඟලිලා මහන්සිලා තමයි වැඩේ කරන්න. අතහැරලා කොරෝනාද අරකද මේකද අනේ මැරලා යනෝනේ කොහොම ඉගෙන ගත්තත් කියලා පැත්තටලා ඉන්න නැතුව කරුණාකරලා තමයි වැඩේ කරන්න. කිසි කට්ටියක් දැන් එහෙම හිතනවා. දැන් ඉලිපාඩම් කරලා නැහැ කරන්න දෙයක් නැහැ මාස්ටර් වෙන් තියෙන්නේ. දැන් කොහොමත් එකයි මේ ඉලිටෙත් ඉඳන් අපි මැරි වැඩක් නැහැ කියලා හිතාගෙන එහෙම කතන්දර නෙමෙයි. මම කරුණාකරලා මහන්සිලා තමන්ගේ ටාගට් වලට යන්න මහන්සිලා මොකද මේකෙන් පොඩ එන්න තියෙන ලේසිම පාර මම පුළුවන් තරම් හැම වෙලේම කියන්නේ අතාරින්න නෙමෙයි. මොන බාධක ගැටලුවවත් ඔයාලේ ටාගට් එක වෙනුවෙන් ගන්න. අන්තිමට ඔයාලා කරගත්ත දේ වටිනාකම තියෙන තමන්ට ඉස්සරහ මුළු ජීවිතේම මේ රිසල්ට් එක මත රඳා පවතිනවා 90%ක ජීවිතවල. හරිද? කියන්න පරමාණු බන්ධන සාධන්නේ ස්ථායි වීම සඳහා වන අතර 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 එහිදී පරමාණු සතු
එදී පරමාණු සතු වියුග්ම ඉලෙක්ට්‍රෝන පුතේ වියුග්ම ඉලෙක්ට්‍රෝන කිව්වේ තනි ඉලෙක්ට්‍රෝන හරිනේ වියුග්ම ඉලෙක්ට්‍රෝන වියුග්ම කියන්නේ තනි ඉලෙක්ට්‍රෝන වියුග්ම ඉලෙක්ට්‍රෝන යුග්ම තත්ත්වයටපත් වේ 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 පුතේ ඒක තව තේරෙනවද හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තා තනියෙන් එද්දි ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ එතකොට අපි මේ වගේ දේවල් වලට ඉලෙක්ට්‍රෝන යුගලක් නෑ යාර ගාව කොහොමත් එකයි මේවා වියුග්ම ඉලෙක්ට්‍රෝන යුගල් නොවිච්ච ඉලෙක්ට්‍රෝන කියලා සඳහන් කරන්න පුළුවන් මේ වගේ තවත් හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තා තියත් වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් මේ දෙන්න එකතු වෙලා කවුරු බවටද H2 අණුව බවට පත් වෙනවා නම් අපි H2 අණුව බවට පත් වීමත් එක්ක මේ විදිහට එකතු වෙනවා අපි පස්සේ කතා කරමු පරමාණු දෙකටම සතු පොදු කලාපයක බන්ධනය හැදුවට පස්සේ ඉලෙක්ට්‍රෝන තියා ගන්නවා එතකොට බන්ධනයක් හදද්දී වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන ඒවා යුගල් වීමක් සිද්ධ වෙලා තියෙනවා දෙන්නට පොදු ඉලෙක්ට්‍රෝන යුගලක් තියාගෙන තියෙනවා අපි කියනවා එතකොට ස්ථායි වීමක් සිද්ධ වෙනවා කියලා මේ වගේ ක්‍රියාවලියක් තමයි බන්ධනයක් හදද්දී සරලව සිද්ධ වෙන ක්‍රියාවලිය කියන්නේ මට මෙහෙම යුග්ම ඉලෙක්ට්‍රෝන යුග්ම තත්ත්වයටපත් වේ අල්ට්‍රෝනික එළියට අරුවක් දාලා රසායනික බන්ධන සෑදීමේදී රසායනික බන්ධන සෑදීමේදී කරුණු ලියන්නේ රසායනික බන්ධන සෑදීමේදී ශක්තිය මොකද වෙන්නේ පුතේ බන්ධනයක් හදනවා නම් ස්ථායි වෙන්න නම් ශක්තිය අඩු වෙන්න ඕනේ එහෙනම් බන්ධනය හදද්දී අර නිෂ්පාදනය වෙන වැඩිපුර ශක්තිය පිට කිරීමක් සිද්ධ කරන්න ඕනේ හරිද රසායනික බන්ධන සෑදීමේදී ශක්තිය පිට කරන අතර ඒකම ලියන්න බන්ධන බිඳීමේදී උදාහරණයක් විදිහට H2 අණුව තියෙනවා කියලා හිතන්නකො මේක කඩන්න නම් අපි විසින් මේකට ශක්තිය දෙන්න ඕනේ එහෙනම් බන්ධනයේ පැත්තේ ඉඳන් හිතලා කියන්නේ ශක්තිය ඒගොල්ලෝ අවශෝෂණය කිරීමක් කරනවා බන්ධන බිඳීමේදී ශක්තිය අවශෝෂණය කරගනී බන්ධන බිඳීමේදී ශක්තිය අවශෝෂණය කරගනී ඒ වචන ටික වැදගත් ගොඩාක් ශක්තිය පිළිබඳ බන්ධනයේ හැදෙද්දී මොකද්ද වෙන්නේ ස්ථායි වෙනවද අස්ථායි වෙනවද බන්ධනයක් හැදෙද්දී මොකද්ද ඔය තර්ක ටික හරියට බලන්න බන්ධන බිඳීමේදී ශක්තිය අවශෝෂණය කරගනී බලන්න මතකයි තාපදායක ක්‍රියාවලිය තියෙනවා තාප අවශෝෂක ක්‍රියාවලිය තියෙනවා කොයිද ඒවා තියෙන්නේ බලන්න ඕලෙන් මට්ටමේ මම හිතන්නේ කියලා තියෙනවා තාපදායකයි කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී හරි අර්ථ දෙකේම කිව්වොත් පද්ධතියෙන් පරිසරයට ශක්තිය පිට කිරීමක් වෙනවා නම් තාපදායකයි පද්ධතියෙන් ශක්තිය උරා ගැනීමක් කරනවා නම් පරිසරයේ අපි කියනවා තාප අවශෝෂකයි කියලා සරලව කියනවා නම් තාපදායකයි කියන්නේ ශක්තිය පිට කරනවා නම් තාපදායකයි ශක්තිය උරා ගැනීමක් සිද්ධ කරනවා නම් තාප අවශෝෂකයි දැනට එහෙම තියන්නකො මට ඒක ගැන කතා කරන්න වෙනම පාඩමක් පස්වෙනි පාඩම තියෙනවා එන්තැල්පිය යම් තැන්වලදී මම කියපු දේවල් වලින් සහවලුවට ගන්න මේ කියපු දේවල් හරිද බලන්න මම පරිස්සමෙන් කියන්නේ මුල් කරුණු ටික පිළිවෙලට හැදෙන්න ඕනේ හින්දා පරමාණුවක් බන්ධන හදන්නේ ස්ථායි වෙන්න පුතේ හරිද බන්ධන හදද්දී මොකද්ද වෙන්න ඕනේ පරමාණු සතු වියුග්ම ඉලෙක්ට්‍රෝන යුග්ම තත්ත්වයටපත් වෙනවා ඔව් තනියෙන් තිබ්බ ඉලෙක්ට්‍රෝන යුගල් වීමක් සිද්ධ වෙන්න පුළුවන් ඒකෙන් යාලා ස්ථායි තත්ත්වයටපත් වෙනවා කෙමිස්ට්‍රි ස්ථායි කියන්නේ ශක්තිය පුතේ අඩු වෙන්න ඕනේ ශක්තිය අඩු වෙන්න නම් මේක හැදෙද්දී එකතු වෙද්දී ශක්තිය හරියට වැඩි වෙන්න එපා අර පැහැදිලිව බන්ධනයක් හදද්දී වැඩිපුර ශක්තිය මොකද කරන්නේ පිටවීමක් සිද්ධ කරනවා එනර්ජි එක ශක්තිය පිට කරනවා අපි කියනවා ඒතකොට ශක්තිය පිට වෙද්දී මොකද වෙන්නේ බන්ධනයෙන් හැදුවට පස්සේ ශක්තිය අපි හිතුවට එකතු වෙලා වැඩි වෙයි කියන්නේ අඩු වීමක් වෙන්නේ ඒ හින්දා තමයි ස්ථායි තත්ත්වයටපත් වෙන්නේ බන්ධනයක් කඩනවා නම් පිටින් ශක්තිය අරගෙන බන්ධනේ කඩන්න ඕනේ එතකොට මොකද වෙන්නේ බන්ධනේ කඩද්දී අනිවාර්යයෙන් මෙතන බන්ධනේ කැඩෙන්න නම් අපි ශක්තිය දෙන්න ඕනේ එහෙම නැත්නම් බන්ධනේ විසින් ශක්තිය උරා ගැනීමක් කරන්න ඕනේ එතකොට අර කැඩිලා හැදෙන්නේ කවුද පරමාණු කියලා හිතන්න මොනවා හරි හයිඩ්‍රජන් හරි පරමාණු හැදෙන්නේ අනේ එතකොට මේගොල්ලන්ගේ ශක්තිය දෙකයි හයිඩ්‍රජන් පරමාණු
දැන් මේගොල්ලෝ ශක්තිය උරාගන්නේ මේක කරන්නේ. මේගොල්ලෝ ශක්තිය ඇබ්සෝබ් කරගත්තා උරාගත්තා මේකට කැඩුණාට පස්සේ මේ හැමෝම ගාවර උරාගත්ත ශක්තිය තියෙනවා. එහෙනම් මේ தත්ත්වයට වඩා මේගොල්ලන්ගේ ශක්තිය මොකද වෙන්නේ වැඩි වෙනවා. එතකොට අනිවාර්ය වියුග්ම தත්ත්වයට ආවට පස්සේ අස්ථායි தත්ත්වයකටපත් වෙනවා කියන එකත් පැහැදිලි වෙනවා. කෙමිස්ට්‍රි වල ස්ථායි කියන්නේ අනිත් පැහැදිලිව ශක්තිය වැඩි නම් නෙමෙයි පුතේ ශක්තිය අඩු නම්. හරිනේ. කෙමිස්ට්‍රි වල ස්ථායි කියන්නේ පැහැදිලිව ශක්තිය අඩු නම් ඒක පැහැදිලිව මතක තියාගන්න. ඒක ගොඩක් දැනුමදී අපිට වටිනවා. අමතක කරන්න එපා. ඉලෙක්ට්‍රෝනයක් හැම වෙලේම පවතින යාට පවතින්න පුළුවන් පහළම අවස්ථාවේ භූමිය අවස්ථාවේ නැත්නම් වචනේ එහෙම නැත්නම් පහළම ශක්ති මට්ටම් වල අපි ඉඩ නැත්තම් තමයි ඉහළ ශක්ති මට්ටම් වලට යන්නේ. ඒක කියන්නේ අඩුම ශක්ති මට්ටම් වල අඩුම ශක්තියේ ඉන්න තමයි කැමති කෙමිස්ට්‍රි වලදී අපි කතා කරන්නේ. අඩු ශක්තියට තමයි ස්ථායි තැනට තමයි කෙමිස්ට්‍රි වල කැමති. හරිද? අර මෙහෙම ලියන්න අලුත් රෝලකින් තරුවක් දාලා මේන් පැහැදිලි වන්නේ 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 බන්ධන සෑදීමෙන් පසු බන්ධන සෑදීමෙන් පසු බන්ධන සෑදීමෙන් පසු පරමාණු ස්ථායි වන අතර පරමාණු ස්ථායි වන අතර පරමාණු ස්ථායි වන අතර බන්ධන සෑදීමෙන් පසු පරමාණු ස්ථායි වන අතර පරමාණු ස්ථායි වන අතර බන්ධන බිඳීමෙන් බන්ධන බිඳීමෙන් බන්ධන බිඳීමෙන් බන්ධන බිඳීමෙන් පරමාණු අස්ථායි වන බවයි පරමාණු අස්ථායි වන බවයි බන්ධන බිඳීමෙන් පරමාණු අස්ථායි වන බවයි බන්ධන බිඳීමෙන් පරමාණු අස්ථායි වන බවයි බන්ධන බිඳීමෙන් පරමාණු අස්ථායි වන බවයි හරි නේද පුතේ බන්ධනයක් හැදුවා නම් ස්ථායි වෙනවා හරි නේ ඒක හැමදාම ඕන සමාජික හදාලා දාන්න බන්ධනය කැඩෙනවා නම් අපි කියනවා අස්ථායි වෙනවා කියලා බන්ධන බිඳීමෙන් පරමාණු අස්ථායි වන බවයි ශක්තිය වැඩි වෙනවා ඒ හැම පැත්තෙම පැහැදිලි කරන්න පුළුවන් බන්ධන බිඳීමෙන් පරමාණු අස්ථායි වන බවයි ඒකටම ලියලා දාන්න අන්තිමට මේ අණුව පැහැදිලි වන්නේ මේ අණුව පැහැදිලි වන්නේ මේ අණුව පැහැදිලි වන්නේ කලබලයක් නැහැ හිමින් තේරුම් ගන්න මොකද වටින පාඩමක් මේ අණුව පැහැදිලි වන්නේ මේ අණුව පැහැදිලි වන්නේ පරමාණු බන්ධන සාදන්නේ පරමාණු බන්ධන සාදන්නේ පරමාණු බන්ධන සාදන්නේ පරමාණු බන්ධන සාදන්නේ ස්ථායි වීම සඳහාය ස්ථායි වීම සඳහාය ස්ථායි වීම සඳහාය කලබලේ කවුරු හරි දෙන්නෙක් එකතු වෙන්නේ හරි බන්ධනයක් හදන්නේ හරි සරලව කියනවා නම් ස්ථායි වේ කොච්චරයි සරල කියන්න පුළුවන් තර්කේ හැම වෙලේම මම ඒ හරහා කියවෙච්ච අවසාන අදහස එච්චරයි පරමාණු බන්ධන හදන්නේ ස්ථායි වීමට තේරි ටිකක් එන්නේ ඉස්සෙල්ලා පරීක්ෂකට තේරුම් අරගෙන යන්න අලුත් මාතෘකාවක් දාන්න සංවිධිතා බන්ධනවාදය සංවිධිතා බන්ධනවාදය බෝඩ් එකේ තියෙනවා සංවිධිතා බන්ධනවාදය මේකේ ප්‍රශ්න තියෙන වැඩ පොතක් වගේ එකක් තියෙනවා මම දෙන්නම් ඔයාලට ඒක මම හිතන්නේ කාටවත් ලැබෙන්නේ නැතුව ඇති ඒක මම දෙන්නම් ඔයාලකව තියෙන තියරි නෝට් එකක කතාවක් ඒක ගන්න එපා සංවිධිතා බන්ධනවාදය සංවිධිතා බන්ධනවාදය ඒක වාරි භාගයක් ළඟ වෙද්දී පොත් දෙකක් තියෙනවා දෙකේම අපි සම්පූර්ණ කිරීමක් කරමු නේ සංවිධිතා බන්ධනවාදය පොතේ මාතෘකාව දාන්න පාරමිත කටුනානේ සංවිධිතා බන්ධනවාදය සංවිධිතා බන්ධනවාදය පැහැදිලිව නෝට් එක තියාගන්න වැඩිත් නෑ අඩුත් නෑ යම් මට්ටමක නෝට් එකක් ඔයාලට එයි පාඩමේ මොනවා හරි තේරෙන්නේ නැත්නම් කරුණාකරලා මගෙන් ආයෙ අහන්න හරි සංවිධිතා බන්ධනවාදය
පුළුවන් තරම් මේ වෙලාවේ ඇවිල්ලා සහභාගීලා ඉවර කරගන්න. රෙකෝඩින් හරි රෙකෝඩින් ක්ලාස් එකක් විදිහට එකක් හවස දානවා රැයට. බලට රෙකෝඩින් එක දාන්නම්. ඒකත් බලන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් බලන්න. සංයුතිතා බන්ධන වාදය. උදේ ඉස්සෙල්ලා ලියලා ඉන්න. මොකද කියන්නේ ඉස්සෙල්ලා මේ කතාව කියන්නේ. පරමාණු දෙකක් අතර සංයුතිතා බන්ධන වාදයේ යටතේ පරමාණු දෙකක් අතර බන්ධනයක් සෑදීම සඳහා 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 පරමාණු එකිනෙකට ආසන්න වීමේදී 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 මම මේ කියන ටික ලියා ගන්න මම ලස්සනට පැහැදිලි කරන්නම්. පරමාණු එකිනෙකට ආසන්න වීමේදී පමණට පරමාණු එකිනෙකට ආසන්න වීමේදී ඕනෑමට වඩා ලං වූ විට කියන අදහස ඔය තියෙන්නේ. මම මෙහෙම කියන්නම්. පමණට වඩා ලං වූ විට 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 ශක්තිය ඊතා ඉහළ වන අතර 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 පමණට වඩා දුරස් වූ විට මොනට වඩා දුරස් වුණොත් පමණට වඩා දුරස් වූ විට පමණට වඩා දුරස් වූ විට ශක්තිය අඩු වී ශක්තිය අඩු වී ශක්තිය අඩු වී ශක්තිය අඩු වී शून्य වේ ශක්තිය අඩු වී शून्य වේ ශක්තිය අඩු වී शून्य වේ ඒකම ලියන්න නමුත් කිසියම් සමතුලිත බන්ධන දුරකදී 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 ශක්තිය අවම වීමක් සිදු වේ 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 එතන පොඩ්ඩක් අලුත් රෝල කීපක් ලියන්න පුතේ අලුත් රෝලෙන් කියන්නේ ඕකෙම අනිත් එතරම් කොටස අලුත් රෝලකින්
ලියන්න ගොඩක් පටන් ගන්නම තියෙනවා. එම අවස්ථාවේදී පැහැදිලි කරන්නම් වල ඉස්සෙල්ලා ලියා ගන්න. එම අවස්ථාවේදී පරමාණු දෙක එම අවස්ථාවේදී පරමාණු දෙක එකිනෙක මත යම් පිහිටීමක් සිදුවන අතර එවිට පරමාණු අතිච්ඡාදනය වී ඇති බව ඕවර්ලැප් වෙනවා කියන්නේ එකක් මත එකක් වැටෙනවා අතිච්ඡාදනය වී ඇති බව එවිට පරමාණු අතිච්ඡාදනය වී ඇති බව සලකන අතර අතිච්ඡාදනය වී ඇති බව සලකන අතර එම අවස්ථාවේදී පරමාණු දෙක අතර ස්ථායි බන්ධනයක් සෑදෙන බව එම අවස්ථාවේදී පරමාණු දෙක අතර ස්ථායි බන්ධනයක් සෑදෙන බව මෙම වාදයෙන් කියවේ. පරමාණු දෙක අතර ස්ථායි බන්ධනයක් සෑදෙන බව මෙම වාදයෙන් කියවේ. පොතේ හරි මෙලොව වසර තේරුම් නැති වෙන්න පුළුවන් සංජිතා බන්ධන වාදයේ විනාඩියක් හොඳට අහගන්න මේ කියන කතාව. පරමාණු දෙකක් අතර බන්ධනයක් හැදෙනවා කොහොම සරලව පරමාණු දෙකක් අපි හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා H2 අණුව සෑදීම කතා කළොත් ඔයාලා ඕලෙල් මට්ටමේ දන්න එකක් ඉතින් මම නිකන් කියලා යන්න මේ හයිඩ්‍රජන් පරමාණු මේ දෙන්නේ හයිඩ්‍රජන් පරමාණු මේ දෙන බන්ධනයක් හදනවා කියන්නේ පුතේ මේ දෙන්න එකතු වෙලා මේ විදිහේ පොදු කලාපයක් හදාගෙන මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන වල තියාගෙන පිටපතට මම නිකන් යන්නේ ඔය විදිහේ බන්ධනයක් හදනවා කියලා සරල පැහැදිලි කිරීමක් කළේ. ඒතකොට ශක්තිය ගැන ඔයගෙන ඔච්චර කියෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් මම හිතන්නේ ඔයාලට කියලා ඇති. හරි. කිව්ව නැතා ඕන එකක් මේ අහන්න පරමාණු දෙකක් අතර බන්ධනයක් හදනවා කියන්නේ මේ දෙන්න එකිනෙක මත එකතු වෙන්න ඕන. නිකන් බන්ධනය හැදෙන්න විදියක් නැහැ. එහෙනම් මේක මේ පරිස්සමට අහන්න. පරමාණු දෙකක් අතර බන්ධනයක් හැදෙනවා කියලා කිව්වට අපි ඕලෙල් මට්ටමේ දෙන්න එකතු වෙනවා කියලා කිව්වා විතරයි. ශක්තිය ගැන කිසිදු සිදුවිල්ලක් ශක්තිය ගැන කිසිදු අදහසක් වලට ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට දැන් මොකද පැහැදිලි කිරීම කරන්න අමාරුයි. නමුත් ඒ මට්ටමට ආවට පස්සේ ඔයාලට මෙතන පැහැදිලි කරනවා උපරිම දේවල් ටික පැහැදිලි කරනවා. අහන්න එන මේ එනර්ජි එක ශක්තිය අක්ෂ කරලා තියෙන්නේ මේ අක්ෂයේ තියෙන පරමාණු අතර දුර. උදේ පරමාණු දෙකක් බන්ධනයක් හදන්න එකෙන් මෙහි ඉඳලා එකක් යාපනීය නම් බන්ධනය හදන්න බෑ. නිකන් හිතන්න.
මම මේ කියන කතාව සරලව අපි ගන්න මේ බන්ධනයකට යනවා. දෙන්නේ කොන්න යාළු වෙනවා හරි මොකක් හරි කතාවක් හිතමු. පස්සේ ගියේ හරි බන්ධනයක් පොඩි දිගට. හරිනේ. ඔය කොට වල තේරෙනවා. දන්න දෙන්නේ හරි නොදන්න දෙන්නේ හරි බන්ධනයක් තියෙනවා. පන්ති ගියේ නෑ නෙච්චර. නැත්නම් කතාව සාමාන්‍යයෙන් දන්න අයගෙන්ම පන්තියෙන් කියන්න තිබ්බා. හරි කොහොමද හරි කමන්නේ අහන්නකො. පරමාණු අතර සාර්ථක බන්ධනයක් හැදෙන්නේ කොහොමද කියලායි කියන්නේ. බන්ධනයක් හදන්න කියනවා නෙමෙයි ඈ මේක වැරදියට තේරුම් අරගෙන හරි කමන්නේ. එදාන්ද රුක්වේ ඡන්දේ අයත්ව බන්ධනයක් හදාගන්න කියලා කියන්නේ පානිත් අතර ඈ. හරි. දැන් එහෙනම් මේ අහන්න. කවුරු හරි දෙන්නෙක් අතර බන්ධනයක් හැදෙන්නේ කොහොමද? අපි එහෙම ගමු. පරමාණු දෙක ගොඩාක් දුරින් ඉන්නවා. එක පරමාණුවක් මෙතන ඉන්නවා. එයා ගාව ඉලෙක්ට්‍රෝනයක් ඇති. තව එක්කෙනෙක් දුරින් ඉන්නවා. මම දුරින් කියලා පෙන්නන්න ගොඩාක් දුර පෙන්නන්න ඕනේ. අපි මේක දෙක ඇඩි කිව්ව දෙන්නවා. එන්න දුරින් ඉන්නවා. ගොඩාක් දුරින් ඉන්නවා. හරි කියන්නේ දෙන පරමාණු දෙක දුරින් ඉඳලා බන්ධනය සාර්ථක වෙයි. ඒ කියන්නේ මේන තව කෙනෙක් රට ඉන්නවා අන්න වයි මොකක් හරි කෝල් එකක් ගන්න ඔන්ලයින් කරා බන්ධනය හදන්න යනවා. සාර්ථක වෙයි. ටිකක් කල්ලේ ටිකක් කල් ගිහලා නැති වෙලා යනවා. ඒක සාර්ථක නෑ. ඒ දෙන්න අතර තියෙන ආකර්ෂණය බලන්න යම් මට්ටමක ආයේ නෑ. පොඩි අය නෙමෙයි මම යම් මට්ටමකින් කියනවා. එතකොට ඒ දෙන්න අතර තියෙන ශක්තිය ගැනයි මට කියන්න ඕනේ. ශක්තිය අපි සලකන්නේ ගොඩාක් දුරින් ඉන්න හින්දා ඒ දෙන්න අතර තියෙන ආකර්ෂණ බලය ගොඩාක් අඩුයි කියලා. අපි පරමාණු අතර දුර ගොඩාක් වැඩි නම් එනර්ජි එක ශක්තිය මේ ශූන්‍ය රේඛාව ශක්තිය පුදේ ශූන්‍යයි කියලායි සලකන්නේ. සාර්ථක බන්ධනයක් හැදෙන්න නම් ශක්තිය මොකක් වෙන්න ඕනේද පුතේ? වැඩිවීමද අඩුවීමද? ශක්තිය අවම වීමක් වෙන්න ඕන. බන්ධනයේ සාර්ථක වෙන්නේ ස්ථායි වෙන්නේ එතකොට. හරිනේ. මේ අහන්න. පරමාණු දෙක ගොඩාක් දුරින් ඉන්නවා. බන්ධනයේ එතකොට සාර්ථකක් නෑ. අහන්න. ওই විදිහට පරමාණු දෙක ඕන් ලං වෙනවා. බස්ස ගිය හරියදී ඕනට වඩා ලං වෙනවා. බන්ධනයේ සාර්ථක වෙයි. අනේ නෑ ඉක්මනට මම්මල දාතල දැනගන්නවා වටේ ඉන්න කට්ටිය දැනගන්නවා බන්ධනේ මොකද වෙන්නේ? මිනිලා සීපීකට යන්න වෙනවා. මොකද ශක්තිය වැඩි වෙනවා. දෙන ඕනට වඩා ලං වෙන්න මොකද වෙන්නේ? ශක්තිය වැඩි වෙනවා. ආකර්ෂණය වැඩි වෙනවා. එනර්ජි එක වැඩි වෙනවා. වටේම ඉන්න කට්ටිය බලන්න පටන් ගන්නවා. බසෙන් ගාලා බියුට් දානවා. හරිද? මොකක් හරි කමන්න වල තේරෙන විදිහට තේරුම් ගන්න මට මේ අදහස් තේරුම් ගන්න විතරයි ඕනේ. හරි. ඕනට වඩා දෙන්න ලං වෙන්න ගියොත් ශක්තිය වැඩි වෙනවා. එතකොටත් බන්ධනය සාර්ථකයි. පුතේ මේකේ අදහස පරමාණු දෙකක් අතර සාර්ථක බන්ධනයක් හැදෙන්න නම් පරමාණු තාක්ෂික දෙක ඕනට වඩා දුරින් ඉන්නත් බැහැ. ඕනට වඩා ලං වෙන්නත් බැහැ. තේරුණාද? ඕනට වඩා දුරින් හිටියොත් ඒ දෙන්න අතර ආකර්ෂණ බලයක් නෑ ශූන්‍යයි කියලා සලකන්න. ඕනට වඩා ලං වෙන්න ගියොත් ප්‍රමාණයට වඩා ලං වෙන්න ගියොත් ශක්තිය වැඩි වෙනවා දෙන්න අතර. එතකොට වටේ ඉන්න මිනිස්සු බලනවා බන්ධනේ ඉවරයක් වෙනවා. හරිද? එහෙනම් වැඩ දෙකම කරගන්න බන්ධනේ සාර්ථකව තියාගන්න. කරදරයක් නැතුව බන්ධනේ අරන් යන්න. බන්ධනේ සාර්ථක ස්ථායිව තියෙන්න. අතරමැදි අවස්ථාව තමයි පැහැදිලි කරන්නේ සංයුජතා බන්ධන වාදය. පරමාණු කාක්ෂික දෙක අතිච්ඡාදනයේ නොවි බන්ධන හදන්නත් බැහැ. දෙන්න අතර ආකර්ෂණයක් නැතුවත් බැහැ. පරමාණු කාක්ෂික දෙක අතිච්ඡාදනයේ වෙන්නත් ඕනේ. අපි කියනවා ඕවර්ලැප් වෙනවා කියලා. ඕවර්ලැප් වෙන්නත් ඕනේ. එක කාක්ෂිකයක් මත එක කාක්ෂිකයක් වැටෙන්නත් ඕනේ. ඕනවට වඩා අතිච්ඡාදනයේ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මධ්‍යස්ථ ප්‍රමාණයෙන් බන්ධනේ අතිච්ඡාදනීය වීම මැද ප්‍රමාණයෙන් තියාගත්තොත් බන්ධනේ සාර්ථකයි. ඇයි එහෙම වෙන්නේ? ඕනට වඩා දුරින් හිටියොත් පුතේ ශක්තිය ශූන්‍යයි කියලා සලකන්නේ. ඕනට වඩා ලං වෙන්න ගියොත් ශක්තිය උඩරිම තැනකට යනවා කියලා සලකනවා. මධ්‍යස්ථ ප්‍රමාණයෙන් හිටියොත් ඕනට වඩා දුරක් නෑ ළඟත් නෑ යම් මට්ටමකින් තියාගෙන හිටියොත් ඔයාලට වැඩ දෙකම කරගන්න පුළුවන්. අන්න ඒ වෙලාව අපි සලකනවා ශක්තිය අවම අවස්ථාවක් කියලා. තේරෙනවද බලන්න? කියන කතාව. පරමාණු දෙකක් අතර සාර්ථක බන්ධනයක් හැදෙන්න නම් පරමාණු දෙක ඕනට වඩා දුරින් ඉඳලා සාර්ථක වෙන්නේ නැහැ. පරමාණු දෙක ඕනට වඩා ලං වුණා කියලා බන්ධනේ සාර්ථක වෙන්නේ නැහැ. පරමාණු දෙක අතිච්ඡාදනයක් වෙලා මධ්‍යස්ථ ප්‍රමාණයෙන් හිටියොත් යම් අවම ශක්ති අවශ්‍යතාවයක් තියෙන අවස්ථාවක් ඔයාලට ලැබෙනවා. යම් අවම ශක්ති අවශ්‍යතාවයක් තියෙන අවස්ථාවක් ඔයාලට ලැබෙනවා. අඩු ශක්තියක් ලැබෙන අවස්ථාවක් ඇත්තටම පැහැදිලි කරලා තියෙනවා. යම් අවම අඩු ශක්තියක් ලැබෙන අවස්ථාවක් ඔයාලට හම්බ වෙනවා. අන්නේ වෙලාවේ තමයි බන්ධනේ හදන්න හොඳම වෙලාව. සංයුතා බන්ධන වාදයෙන් පැහැදිලි කරන සරල කතාව වලට මම හිතන්නේ තේරෙනවා පුතේ. ඕනට වඩා ලං වෙන්නත් එපා, ඕනට වඩා දුරස් වෙන්නත් එපා. මධ්‍යස්ථව
හැම වෙලේම කරගන්න. එතකොට අවම ශක්තිය අවශ්‍යතාවයක් එනවා. අන්න ඔයාලට ස්ථායි බන්ධනයක් මේ මොහොතේ හදා ගන්න පුළුවන්. ඕක තමයි සංයුතා බන්ධන වාදයෙන් ඔයාලට ගන්න තියෙන සහ කියපු තියරි වල පැහැදිලි කරන්න පුළුවන් සරලම කතාව. කියපු වාක්‍ය චුට්ටක් බලන්න සංයුතා බන්ධන වාදයේ විදිහටම පරමාණු දෙකක් අතර බන්ධනයක් සෑදීම සඳහා පරමාණු දෙක එකිනෙකට ආසන්න වීමේදී පමණට වඩා ලං වූ විට ශක්තිය ඉතා ඉහළ වන අතර. නිකන් මතක් කරන් බස් එකේ හරි උනට වඩා ලං වෙන්න ගියොත් ඉක්මනට ගෙදරට දැනගන්න වෙනවා බන්ධනය අසාර්ථකයි ශක්තිය වැඩි වටේ ඉන්නුම් බලනවා ගහලෙලුනවා බන්ධනය කැඩෙනවා. ඉහළට වන අතර පමණට වඩා දුරස් වූ විට මේ එකයි ආයාපන එකයි කියන්න බන්ධනය හරියන්නේ නැහැ. ඒකත් ඉවරයි. ශක්තිය අඩු වීමක් සිදු වෙලා ශක්තිය ශූන්‍ය වීමක් වෙනවා ආකර්ෂණීය වැඩක් නැතුව යනවා. හැබැයි නමුත් කිසියම් සමතුලිත බන්ධන දුරකදී හරි මේ මැද ප්‍රමාණික පරමාණු අතර දුරක් න්‍යෂ්ටි අතර දුරක් ඕනට වඩා දුරක් නැහැ ළඟත් නැහැ කතාව කියන්නේ කිසියම් සමතුලිත බන්ධන දුරකදී ශක්තිය අවම වීමක් සිදු වේ. ඒ වෙලාවේ එනර්ජි එක ගොඩාක් අඩු අවස්ථාවක අඩුම අවස්ථාවක් වෙනවා. එම අවස්ථාවේ පරමාණු දෙක එකිනෙක මත යම් පිහිටීමක් සිදුවන අතර මේක උදේ එක කාක්ෂිකයක් මත එක කාක්ෂිකයක් වැටෙනවා අපි කියනවා අතිච්ඡාදනය වෙනවා ඕවර්ලැප් වෙනවා කියනවා අතිච්ඡාදන අවස්ථාවක් වෙනවා මේකෙත් අතිච්ඡාදනය වෙනවා මේක අතිච්ඡාදනය ඕනවට වඩා වැඩි. ඒතකොට අසාර්ථකයි අතිච්ඡාදනය වෙන්න ඕනේ මධ්‍යස්ථව යම් ප්‍රමාණයකින් අතිච්ඡාදනය වී ඇති බව සැලකන අතර එම අවස්ථාවේදී පරමාණු දෙක අතර ස්ථායි බන්ධනයක් සෑදෙන බව මෙම වාදයෙන් කියනවා. එහෙනම් ඔන්න ඔයාලට ගන්න තියෙන අදහස මම මේ වචනයෙන් අපිට තේරෙන විදිහෙන් ඔය බන්ධන ගැන දන්න ඔයාලා අත්දැකීම් වලින් හරි දන්න දේවල් වලින් මම මේ කිව්වේ ඕනට වඩා දුරස්ත තියාගන්නත් එපා ඕනට වඩා ළඟ වෙන්න යන්නත් එපා මධ්‍යස්ථව තියාගෙන යන්න බන්ධනේ සාර්ථකව තියාගෙන යන්න පුළුවන්. හරි. දැන් මම මේ කිව්ව දේ වැරදියට තේරුම් ගන්න එපා බන්ධන ගැන කිව්වේ ඔයාලට බන්ධන හදන්න කිව්වනේ. හරි ඉස්සෙල්ලා පුතේ ඔය ප්‍රස්තාරය අදින්න ඕනේ සංයුක්තා බන්ධන වාදයට අදාළව අපි එහෙනම් ප්‍රස්තාරය යන්න ගමු. එනර්ජි ප්‍රස්තාරයේ ඉන්නේ ශක්තිය මේ වෙලාවේ පරමාණු අතර දුර අඩුම වෙලාවේ ශක්තිය උපරිම ඊට පස්සේ මෙන්න මේ වගේ අවම අවස්ථාවකට එනවා ඊට පස්සේ ශක්තිය ශූන්‍ය වීමක් වෙනවා. දැන් මේ කියපු දේවල් ඉතිස්සල කියපු දේවල් හරියන්නත් එපා. බන්ධනයක් හදන්නේ බන්ධනයක් සාර්ථක වෙන්නේ මොන අවස්ථාවේද? පරමාණු මධ්‍යස්ථව අතිච්ඡාදනය වෙච්ච වෙලාවේ ඔය වෙලාවේ ශක්තිය අවම අවස්ථාවක් එනවා. ඔන්නේ ශක්තිය අවම අවස්ථාවේ තමයි පුතේ මොකද වෙන්නේ? බන්ධනය සාර්ථක වෙන්නේ. හරිනේ? මෙන්න මේ අවම ශක්තිය අවශ්‍යතාව. ඒක ඇදගම් පුතේ දැන් හිමින් වල ඔක්කොම අවම ශක්තිය. එතකොට මූලිකව කියපු තීර ඔයාලා අදින ගමන් අහන්න මූලිකව කියපු තීරෙත් හරියනවා. කවුරු හරි දෙන්නෙක් අතර පරමාණු දෙකක් අතර බන්ධනයක් හැදෙන්න නම් ශක්තිය බන්ධනයක් හැදුනට පස්සේ ස්ථායි වෙන්න නම් ශක්තිය අඩු වෙන්න ඕනේ. හරි. මේ දෙන ශක්තිය අඩුම අවස්ථාවේ තමයි එහෙනම් සාර්ථක බන්ධනය හැදිලා තියෙන්නේ. ශක්තිය අවම වීමක් මේ අවස්ථාව වලට වෙලා තියෙනවා. හරි. අදින බලන්න පුතේ හරියට අවම ශක්තිය low energy lowest energy කියලා කියන්නේ අඩුම ශක්තිය ඔය එන්නේ. ඉස්සලෝ කැම ගන්න පැහැදිලි. මම කියපු කවුරු හරි අපි දන්න ඔළුවට යන කරුණා පොළවේ තියාගෙන ඉස්සරහට යන්න. ඕනට වඩා ලං වෙන්නත් එපා ඕනට වඩා දුරස් වෙන්නත් එපා. මධ්‍යස්ථ ප්‍රමාණයෙන් අරන් යන්න බන්ධනයේ සාර්ථකව අරන් යන්න පුළුවන්. එහෙනම් තමන් බන්ධන හදන්න ඉස්සෙල්ලා මෙතන මතලා ඉගෙනගෙන ඉවරලා ඒවා කරගන්න. ඉස්සෙල්ලා දැනගන්න පොඩ්ඩක්. දැන් ආවේ කවුද?
පුතේ හරිද? නම්බර ඉවර ඇති නේද? මින්දක ඉවරද? පුතේ රාතු ඕයි හරි. හරි එහෙනම් සංයුතා බන්ධනවාදී කියන එක සරලව තේරෙන්න ඇති කියලා හිතනවා පුතේ. මම කියපු දේ බන්ධනයක් හදන්න වැරදියට ගන්න එපා. බන්ධනයක් හදන්න කිව්ව නෙමෙයි. බන්ධනයක් හැදෙද්දී සපුරාලන්න උන අවශ්‍යතාව කිව්වේ. එහෙනම් දැන් මේ විදිහට හදාගන්න යන්න එපා. කොහොම හරි කමන්නේ. බන්ධනේ සාර්ථක වෙන්න නම් මොන බන්ධනයක් හරි කෙමිස්ට්‍රි වල බන්ධනයක් හරි සාර්ථක වෙන්න මේ කියන කතාව. එළිය බන්ධනයක් උනත් මේකම තමයි කතන්දරේ. කොහොම හරි කමන්නේ. බන්ධනයක් හැදෙනවා නම් උනට වඩා ළඟ වෙන්න යන්නත් එපා. උනට වඩා දුරස් ඉඳලා බන්ධනේ සාර්ථක නැහැ. මධ්‍යස්ථව තියාගෙන යන්න බන්ධනේ ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඕකයි සරල අදහස උතන. මේක ශක්තිය අවම අවස්ථාවක් වෙනවා මධ්‍යස්ථ අවස්ථාවේ. ඊ අවම ශක්තිය අවශ්‍යතාවය එනින් හින්දා තමයි අපි කියන්නේ කෙමිස්ට්‍රි වල බන්ධනයක් හදද්දී ස්ථායි වෙන්නේ ශක්තිය. ස්ථායි අවස්ථාවක් වෙන්නේ ශක්තිය අඩු අවස්ථාවේ. ඒකයි මෙතන ශක්තිය මොකද වෙන්නේ? අවම අවස්ථාවේ තමයි මේ බන්ධනේ හැදෙන්නේ. හරි. මම උතන ඔහොම ඉවර කරන්න. මෙහෙම ලියන්න අලුත් වලින් පොඩි අනුමාතිකාවක් විදිහට දාන්න පුතේ. ඕකම තමයි. ඔගේ පොඩි අදහසක්. සංයුතා බන්ධනවාදීන් ඔයාලට ඔක්කොම තීර දෙනවා අඩුපාඩුවක් නැතුව. මොකද කල් තියෙනවා. එහෙම ගැටලුවක් නැහැ. මට පිළිවෙලට කරන් යන්න. ඉන්න නෝට් එක පිළිවෙලට අරන් යන්න. මට මම කියන දේවල් ටික පාඩම් කරලා දෙන්න එකම දේ ඉල්ලන්නේ එච්චරයි නැද දියන. එතකොට ඔයාලට මේ වැඩේ ඔන්ලයින් එක හරහාම ඉවර වෙයි ගොඩක් දුරට. සංයුතා බන්ධනවාදීන් මේක දැන් මරින්නේ නැහැ පන්ති ගැන අහන්න එපා. ඉතින් ඒ හැටි තීරණවනේ මේක කොහොමද අරින්න තියාගන්නවත් නැහැ. ඒ හින්දා අපි අවසානයේට ඇරෙන තැන. ඒ හින්දා කොහොම මේක ඔන්ලයින් එක හරහා මේකත් ඉවර වෙයි. සංයුතා බන්ධනවාදීන් ප්‍රකාශ වන අදහස සංයුතා බන්ධනවාදීන් ප්‍රකාශ වන අදහස සංයුතා බන්ධනවාදීන් ප්‍රකාශ වන අදහස සරල උදාහරණයක් මගින් පැහැදිලි කිරීම. පුතේ මේ කියපු දේවල් වල පාඩම් කරන්න දේවල් නම් මම දකින්නේ අර පුවට මම දැනට කිව්ව දේවල් වල තියෙනවා කියලා. මේ සංයුක්තා බන්ධනවාදී කියන අදහස මම කියපු දේ සරලව නිකන් ඔය මම කිය මොන වෙන් හරි ඔලුවට යවා ගන්න ඉයදී. අර මුලදී කිව්ව බන්ධනයක් හදන්න ස්ථායි වෙන්න ශක්තිය අඩු වෙන්න ඕනේ. ශක්තිය තාපදායකයි. ඔය කියපු අදහස් ටිකක් පිළිවෙලකට ඔලුවට දාගන්න කලබල වෙන්නේ නැතුව. දැන් මේ කියන කතාවත් අර කියපු දේම පැහැදිලි කිරීමක් විතරයි. සංයුක්තා බන්ධනවාදයෙන් ප්‍රකාශ වන අදහස සරල උදාහරණයක් මගින් පැහැදිලි කිරීම. ඒ යටතේ රෝම ඉලක්කම් එක දාන්න. අපි සරල උදාහරණයක් අපි දන්න H2 අණුව සෑදීම ගන්න. මේ කියපු කතා ඇත්තයි. මේ කියපු ශක්තිය අවම ශක්තිය අවස්ථාවයක් තියෙනවා. ඒවා කියන්නයි යන්නේ. උදාහරණ අංක 1 හයිඩ්‍රජන් පරමාණු දෙකක් අතර බන්ධනයක් සාධන අවස්ථාව හයිඩ්‍රජන් පරමාණු දෙකක් අතර බන්ධනයක් සාධන අවස්ථාව සලකන්නේ නම් හයිඩ්‍රජන් පරමාණු දෙක පමණට වඩා ලං වූ විට
ශක්තිය උපරිම වන අතර ශක්තිය උපරිම වන අතර ශක්තිය උපරිම වන අතර එවිට බන්ධනයක් නොසෑදේ එවිට බන්ධනයක් නොසෑදේ එවිට බන්ධනයක් නොසෑදේ ප්‍රමිලක්කන් දෙක අර කියපු ටිකමයි පුතේ හයිඩ්‍රජන් පරමාණු ඇසුරින් අගයන් ඇසුරින් කියන්නේ නැහැ ප්‍රමිලක්කන් දෙක ශක්තිය අවම වන අවස්ථාව සොයා බැලූ විට ශක්තිය අවම වන අවස්ථාව සොයා බැලූ විට මේවා පාඩම් කරන්නවත් මොකුත් ඕනේ නැහැ සංකා බන්ධනවාදී කියලා කිව්ව අදහස ඔළුවට යන්නේ යම් පොඩි උදාහරණයකින් මම කිව්වා ඒක ඔළුවේ තියාගන්න ඇති ශක්තිය අවම වන අවස්ථාව සොයා බැලූ විට ඍණ 436යි බෝඩ් එකේ තියෙන උදේ ඍණ 436යි ඍණ 436යි කිලෝජූල් මවුලයට ඍණ 436 කිලෝජූල් මවුලයට වන අතර කිලෝජූල් මවුලයට වන අතර එවිට සමතුලිත බන්ධන දුර ඒ කියන්නේ කොතනද කියලා ඔයාලා බලන්න. අස්තරේ දාලා වශයෙන් කොහොමද යන්නේ ඒක සමතුලිත බන්ධන. යාම ශක්තිය අවශ්‍යතාවය. ඔයාලා යාම ශක්තිය ලැබෙන අවස්ථාව සමතුලිත බන්ධන දුර කියන්නේ පුතේ මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙක අතර දුර මෙන්න මේ තියෙන මේකනේ පරමාණු අතර දුර මෙන්න මේ විදිහට ගත්තොත් අපිට යටින්ම නිරූපණය කරන්න ඉස්සෙල්ලම නිරූපණය කරන්න බැරි වුණා මෙන්න මේ දුර. ඔක තමයි සමතුලිත බන්ධන දුර කියන්නේ. මේක හොයාගෙන තියෙනවා පුතේ 0.74 ඇන්ස්ට්‍රම්. සමතුලිත බන්ධන දුර. පරමාණු දෙකේ න්‍යෂ්ටි අතර දුර මෙන්න මේ දුර තියෙද්දි තමයි මේ ශක්තිය අවම අවස්ථාවේ ඉන්නේ. ඉස්සෙල්ලා ප්‍රස්තාරේ පුළුවන් නම් මම මේ දාපු එකේ පුතේ මම දැම්මේ නෑනේ මොකුත්. මේ වගේ සංග්‍රහ වර්ණයක් දාන්න සිම්පල් A හරි මොකක් හරි කියලා දාන්න. ඉස්සෙල්ලා ප්‍රස්තාරය මේක නෙමෙයි ඉස්සෙල්ලා එකේ. ඒකට දාන්න සමතුලිත බන්ධන දුර කියන. හරි ඉස්සෙල්ලා එකේ අමතක වුණා. සමතුලිත බන්ධන දුර. ඉස්සෙල්ලා ප්‍රස්තාරේ පොඩ්ඩක් මේක දාගන්න පුතේ. මොකක් හරි මෙන්න මේ දුර මම කඩින් වලින් දැම්මා ඒ ටික සංකල වර්ණයක් දාලා A කියලා දාලා දාන්න සමතුලිත බන්ධන දුර කියන සමතුලිත බන්ධන දුර පරමාණු අතර අවම ශක්තියක් එන්නේ පරමාණු දෙකේ න්‍යෂ්ටි අතර මේ කියන බන්ධන දුර තියෙද්දි සමතුලිත බන්ධන දුර හරි ඉතින් මේක හරියට ලියන්නේ අපි කියන්නේ 436 කිලෝජූල් මවුලට වෙන අතර සමතුලිත බන්ධන දුර 0.74 ඇන්ස්ට්‍රම්. ඇන්ස්ට්‍රමයක් කියන්නේ මම කියලා තියෙනවා. ඇන්ස්ට්‍රමයක් කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 10. මීටර් වලට තමයි ඇන්ස්ට්‍රම් එකක් කිව්වේ. කෙමිස්ට්‍රි වල විතරයි ගොඩාක් දුරට ඔහේ දෙන්නේ බන්ධන දුර වල කියන්නේ ඇන්ස්ට්‍රම් එකක් කිව්වේ එක වැඩි කිරීම 10 ඍණ 10යි. හරි මේක ලියන්න ඉස්සලා 0.74 ඇන්ස්ට්‍රම් වන බවත් ඇන්ස්ට්‍රම් වන බවත් පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. බවත් පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. ප්‍රමිලක්කම් 3 දාලා ලියන්නකො ඊළඟට ප්‍රමිලක්කම් 3
පුතේ අර ඉස්සෙල්ලා කියපු ඒවා අවම ශක්තියක් කිව්වා. බන්ධන දුරක් ගැන කිව්වා. ඒවා අග්‍යයන් තුන් එක විතරයි කළේ ඈ. අර බවස් හොයාගෙන නැත. දැන් මේ නිසා හයිඩ්‍රජන් පරමාණු දෙකක් අතර මේ නිසා හයිඩ්‍රෝමිලක් අතුර දාන්න යන්න. මේ නිසා හයිඩ්‍රජන් පරමාණු දෙකක් අතර මේ නිසා හයිඩ්‍රජන් පරමාණු දෙකක් අතර මේ නිසා හයිඩ්‍රජන් පරමාණු දෙකක් අතර අතිච්ඡාදනයක් සිදු වී අතිච්ඡාදනයක් සිදු වී අතිච්ඡාදනයක් සිදු වී අතිච්ඡාදනයක් සිදු වී බන්ධනයක් සෑදෙන්නේ අතිච්ඡාදනයක් සිදු වී බන්ධනයක් සෑදෙන්නේ අතිච්ඡාදනයක් සිදු වී බන්ධනයක් සෑදෙන්නේ එම අවස්ථාවේදී වන අතර මේ කියන දුරේදී අවම ශක්තිය අවස්ථාවේදී එම අවස්ථාවේදී වන අතර ඒ අනුව ඒක ලියා ගන්නකො. ඒ අනුව හයිඩ්‍රජන් වල සහ සංයුජ අරය ඒ අනුව හයිඩ්‍රජන් වල සහ සංයුජ අරය මතක ඇති අරය ගන්න ප්‍රධාන ආකාරයේ සහ සංයුජ අරය අමතර වැන්ඩවාල් අරය සහ ලෝහමය අරය ගත්තේ මතකයිනේ. ඒ අනුව සහ සංයුජ අරය මොකද සහ සංයුජ බන්ධනයක් හදලා තියෙන අවස්ථාවේ අරය ගත්තේ. ඒ අනුව සහ සංයුජ අරය මේ නිකුදේ මොකද්ද? මේ න්‍යෂ්ටි දෙක අතර දුර. එහෙනම් සහ සංයුජ අරය කියන්නේ මේකේ භාගයයි. හයිඩ්‍රජන් වල සහ සංයුජ අරය මෙහෙම ලියන්න පුතේ 0.74 ඇන්ස්ට්‍රම් බෙදීම 2 0.374 ඇන්ස්ට්‍රම් ඔය ටික වාක්‍ය වලින් පමණයි. ඔය දෙන්නේ 0.74 ඇන්ස්ට්‍රම් බෙදීම 2 0.374 ඇන්ස්ට්‍රම් වන බවත් එහෙම ලියන 0.374 ඇන්ස්ට්‍රම් වන බවත් 0.374 ඇන්ස්ට්‍රම් වන බවත් H2 අණුවේ බන්ධන ශක්තිය බන්ධනය හදද්දී ගැඹෙන ශක්තිය න්‍යාගාව එතකොට තියෙන අපි කඩනවා නම් මේ ශක්තිය පිටින් දෙන්න ඕන. H2 අණුවේ බන්ධන ශක්තිය බන්ධනය හදන මේ වෙලාවේ. ඔය ශක්තිය මේ තුල තියෙනවා. H2 අණුවේ බන්ධන ශක්තිය මේකම ලියන්න පුතේ. ඍණ 436 කිලෝජූල් මවුලයට වන බවත් ඍණ 436 කිලෝජූල් මවුලයට වන බවත් H2 අණුවේ බන්ධන ශක්තිය ඍණ 436 කිලෝජූල් මවුලයට වන බවත් මෙමගින් පැහැදිලි වේ. හරි පුතේ ඉස්සෙල්ලා මෙන්න මේක අඟ ගන්න හයිඩ්‍රජන් වලට අදාළව මේ කතාවට අංගලකට හයිඩ්‍රජන් වලට බලන්නේ ඉස්සෙල්ලා කතාවම අගයන් දැම්මා විතරයි ඈ ඊට වඩා ලොකු දෙයක් උතන කියන්න දෙයක් නැහැ වලට වැඩි තීරණයක් ඇති අර කියපු අවම ශක්තිය ඔය කියපු සමතුලිත බන්ධන දුර හයිඩ්‍රජන්ට අදාළව ගත්තේ Cl2 ට අදාළව නම් වෙනම කියන ටිකක් තියෙනවා ඒක වලට තේරෙනවනේ
දුමේ හරි නේද පුතේ? හඳලා ඉවරයි නේද? කවුරු හරි කෙනෙක්. බාසිලු ඉවරද? පුතේ කවුරු හරි? ඔය ඉවර. හරි. ඔක ඉවර කරමුද? මේන් තහවුරු වන්නේ ඔකට ලියන්න. මේන් තහවුරු වන්නේ දැන් කතාව හරිය නැති ඔච්චරයි. ඔතම දේ තමයි තාම එක එක විදිහට කියවුනේ. මේන් තහවුරු වන්නේ කවුරුත් බන්ධන නිකන් ඉන්න බැලුවට හදන්නේ නැහැ. ස්ථායි වෙන්න තමයි බන්ධන හදන්නේ කියලා තමයි තරලව කියන්නේ. ඔක නේ ඇත්තම කතාව. මේන් තහවුරු වන්නේ කිසියම් පරමාණුවක මේන් තහවුරු වන්නේ කිසියම් පරමාණුවක මේන් තහවුරු වන්නේ කිසියම් පරමාණුවක පරමාණුක කාක්ෂිකයක් කිසියම් පරමාණුක කාක්ෂිකයක් කිසියම් පරමාණුක කාක්ෂිකයක් තවත් පරමාණුක කාක්ෂිකයක් සමග 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 අතිච්ඡාදනය වීමෙන් අවම ශක්තිය අවස්ථාවකටපත් වී දැන් අතිච්ඡාදනය කියන වචනේ දන්නවා පුතේ එකක්ම දෙකක් පැටෙනවා අතිච්ඡාදනය වීමෙන් අවම ශක්තිය අවස්ථාවකටපත් වී අතිච්ඡාදනය වීමෙන් අවම ශක්තිය අවස්ථාවකටපත් වී අතිච්ඡාදනය වීමෙන් අවම ශක්තිය අවස්ථාවකටපත් වී අවම ශක්තිය අවස්ථාවකටපත් වී පරමාණු දෙකක් අතර බන්ධනයක් සෑදෙන බවයි පරමාණු දෙකක් අතර බන්ධනයක් සෑදෙන බවයි පරමාණු දෙකක් අතර බන්ධනයක් සෑදෙන බවයි හරි නේද පුතේ ඔය කියපු වචන ටිකයි අවසාන කතාව තේරෙනකන් හරි පරමාණු දෙකක් අතිච්ඡාදනය වෙලා බන්ධනයක් හැදෙනවා අවම ශක්ති අවස්ථාවකටපත් වෙලා ඔච්චරනේ සම්පූර්ණයෙන් ගන්න තියෙන්නේ ඊට පස්සේ අලුත් රූල් එකෙන් ලියන්න පෙරම ඡේදයක් විදිහට පෙරම තරුවක් දාලා පරමාණු දෙකක් අතර බන්ධනයක් සෑදීමට පරමාණු දෙකක් අතර බන්ධනයක් සෑදීමට පරමාණු එකිනෙක පරමාණු දෙක එකිනෙක සමීප වීමේදී පරමාණු දෙක එකිනෙක සමීප වීමේදී
පරමාණු දෙක එකිනෙක සමීප වීමේදී එම පරමාණු අතර පුතේ විනාඩියක් අහන්න මේ පැත්ත පරමාණු කාක්ෂික දෙකක් කියලා මේ අහන්න හයිඩ්‍රජන් හරි කමන්නේ මොනවා හරි පරමාණු දෙකක් හයිඩ්‍රජන් පරමාණු හරි පරමාණු කාක්ෂික දෙකක් ගත්තොත් මේ ඕනෑම පරමාණුවක මැද්දේ කවුද තියෙන්නේ න්‍යෂ්ටිය තියෙන්නේ හරිනේ ඊට පස්සේ වටේ කවචවල සරලව ගත්තොත් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන තියෙනවා දැන් අපි ගමු ඉලෙක්ට්‍රෝන තියෙනවා තනි ක්ලෝරින් වගේ හතක් ගමු හරි ඉලෙක්ට්‍රෝන හතක් තියෙනවා Cl ගාල්ගේ දෙක ගත්තත් ක්ලෝරින් දෙන්න එකතු වෙලා Cl2 අණුවක් හදුවොත් තමයි ස්ථායි වෙන්නේ. හරිනේ මා. මේ දෙන්න එකතු වෙලා Cl2 හදන්න ඕනේ එතකොටයි ස්ථායි. හයිඩ්‍රජන් H2 හදන්න ඕනේ. මොකද මේ දෙන්න මෙහෙම ඉදිරියට බන්ධනය හදන්න බෑ. එක කාක්ෂිකයක් මත එක කාක්ෂිකයක් මොනවා වෙන්න ඕනද මේ දෙන්න ලඟ වෙලා ඕවර්ලැප් වෙන්න ඕනේ අතිච්ඡාදනය වෙන්න ඕනේ. අතිච්ඡාදනය වෙලා මේ වගේ පොදු කලාපයක් හදාගෙන අර ඉලෙක්ට්‍රෝන පොදු කලාපයට අරගෙන ස්ථායි තත්වයකට යන්න ඕනේ. ඒ වගේ සරල දෙයක් සහ සංසිද්ධියක් වෙන්න ඕනේ. උදේ මේකේ මේ පරමාණු කාක්ෂික දෙක අපි මෙහෙම ලං වෙනවයි කිව්වට මේ විදිහට ලං වෙන්න නම් මේ විදිහට ආකර්ෂණීය වෙන්න මේ විදිහට ලං වෙනවා නම් අතිච්ඡාදනය වෙනවා නම් අතිච්ඡාදනය වෙද්දී මං අහන්නේ මේ පරමාණු කාක්ෂික දෙක අතර ඇති වෙන්නේ ආකර්ෂණ විතරද? ලං වෙනවයි කියන හින්දා ඇති වෙන්නේ ආකර්ෂණ විතරද? ලං වෙන්නේ ආකර්ෂණ විතරක් තියෙන හන්දද මොකද කියන්නේ අනේ නෑ ආකර්ෂණ විතරක් නෙමෙයි පැහැදිලිව පරමාණු දෙකක් එකිනෙක මත ලං වෙනවා නම් ඒ අතර ක්‍රියාත්මක වෙනවා ආකර්ෂණ සහ විකර්ෂණ කියන දෙවර්ගයම ඇයි ඒ උදේ මේ න්‍යෂ්ටිය ධන ඒ දෙන්න අතර ඇති වෙන්නේ විකර්ෂණයක් මේ ඉලෙක්ට්‍රෝන වල ආවරින ඒ දෙන්න අතර ඇති වෙන්නේ විකර්ෂණයක් හරිද ධනයි විකර්ෂණ ඍණයි විකර්ෂණ මෙයාගේ ධන න්‍යෂ්ටියයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාවයි ආකර්ෂණයක්. මෙයාගේ ධන න්‍යෂ්ටියයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාවයි ආකර්ෂණයක්. දෙවර්ගයේම පැහැදිලිව තියෙනවා. ආකර්ෂණද විකර්ෂණද යන දෙවර්ගයේම මේවා තියෙනවා. ධන න්‍යෂ්ටිය අතර නම් විකර්ෂණ, ඍණ ඉලෙක්ට්‍රෝන වලා අතර නම් විකර්ෂණ, ධන න්‍යෂ්ටියයි ඉලෙක්ට්‍රෝන වලාවයි අතර ආකර්ෂණ, මෙතන ධන න්‍යෂ්ටිය මෙතන ඉලෙක්ට්‍රෝන වලාවයි අතර ආකර්ෂණ. ආකර්ෂණ විකර්ෂණ දෙවර්ගයේම තිබිලා මොකද්ද වෙන්නේ? ආකර්ෂණ විකර්ෂණ අනිවාර්යෙන් දෙවර්ගයෙන් පැහැදිලිව තියෙනවා. එතකොට මේ දෙන්න අතිච්ඡාදනය වෙනවා නම් විකර්ෂණ වලට වඩා මේ දෙන්න විකර්ෂණය කරනවට වඩා ආකර්ෂණ වලින් ඇති කරන බලපෑම පොඩ්ඩක් හරි වැඩි වුණොත් තමයි පරමාණුක කාක්ෂික දෙක එකිනෙක මත අතිච්ඡාදනය වෙන්නේ. එකක් මත එකක් වැඩි. හැම පරමාණු දෙකම පුතේ අතිච්ඡාදනය වෙන්නේ නැහැ. එතකොට අතිච්ඡාදනය වෙන්නේ ආකර්ෂණ විකර්ෂණ අතිච්ඡාදනය වුණා නොවුන හැම එකම ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි හිතයි ලං වෙනවා අතිච්ඡාදනය වෙනවා බන්ධනයක් හැදෙනවා කියන්නේ අස්ති දෙක ආකර්ෂණ විතරයි පරමාණු කාක්ෂික අනේ නෑ එහෙම වෙන්න බෑ. මෙයාගේ ධන විකර්ෂණ මෙයාගේ ඉලෙක්ට්‍රෝන වල විකර්ෂණ. ආකර්ෂණ ප්‍රබල. කවුරු හරි කියනවා නම් විකර්ෂණ නෑ ආකර්ෂණ නෑ. එහෙම තර්කයක් නෑ. ඔයාලා කවුරුද හිතනවා නෙමෙයි. පැහැදිලි මේ කතාව වචෙන් තේරුම් ගන්න ඔයාලා ඉතින් එහාට අඳුරනවා මේ කතාව. උච්චරයි මට කියන්න තියෙන්නේ. ආකර්ෂණ විකර්ෂණ දෙවර්ගයෙන්ම ක්‍රියාත්මක වෙනවා. කොයි වෙලේ හරි ඒක අතිච්ඡාදනය වෙලා නම් අතිච්ඡාදනය වෙනවා නම් ආකර්ෂණ වල ප්‍රබලතාවයේ විකර්ෂණ වලට වඩා යම් කිසි වැඩිවීමක් තියෙනවා. නැත්නම් අරකට වඩා පොඩි හරි ප්‍රබල වැඩිවීමක් තිබ්බොත් විතරයි එකිනෙක මත අතිච්ඡාදනයක් වෙන්නේ. ලියන්න මට මෙහෙම. පරමාණු අතර කියලා ඉල්ලවත්තුවා නේද? එකිනෙක මත සමීප වීමේදී එම පරමාණු අතර රතු පැනකින් වගේ හරි වෙන පැනකින් ලියලා දාන්න. පරමාණු අතර ආකර්ෂණ මෙන්ම විකර්ෂණද හටගනී. ආකර්ෂණ මෙන්ම විකර්ෂණද හටගනී. ආකර්ෂණ මෙන්ම විකර්ෂණද හටගනී. ඒවනේ MCQ තැන් වල පොඩි දේවල් වල අහන තැන් අර්ථ අතිච්ඡාදනය වෙනවා ලං වෙනවනේ ආකර්ෂණ විතරයි වගේ ඔළුවට අදහසක් තියෙනවා නම් එහෙම අයින් කරගන්න දෙකම තියෙනවා සමතුලිත කරලා එක් ආකර්ෂණ ප්‍රමාණය පොඩි වැඩි වීමක් එක්ක තමයි ඉස්සරහට එන්නේ. හරිද? මෙන්න විකර්ෂණ හටගනී. දාන්න පුතේ රෝමිලක්කම් 1 රෝමිලක්කම් 1 එක් පරමාණුවක රෝමිලක්කම් 1 එක් පරමාණුවක
इहට දේ රොමිලක්කම් එක එක් පරමාණුවක මේක ගත්තා නම් මේකේ ධනාරෝපිත න්‍යෂ්ටිය එක් පරමාණුවක ධනාරෝපිත න්‍යෂ්ටිය මම මේ කියන නෝට් එක හොඳට ගන්න. ටියුට් එකවත් මගේ මොකුත්වත් බලන්නත් එපා. මම මේ කියන ටික වීඩියෝ එකට අරන් යන්න ඉච්චරයි. පස්සේ මම ගන්න ඕන ටියුට් කියන්නම්. එක් පරමාණුවක ධනාරෝපිත න්‍යෂ්ටිය අනෙක් පරමාණුවේ අනෙක් පරමාණුවේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන වලාව අනෙක් පරමාණුවේ ඍණ ආරෝපිත 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 ඉලෙක්ට්‍රෝන වලාව ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වලාව මොකද කරන්නේ පුතේ ආකර්ෂණය කරගනී ආකර්ෂණය කරගනී ආකර්ෂණය කරගනී ආකර්ෂණය කරගනී ආකර්ෂණය කරගනී හරිද පුතේ මේකේ දාන්න මේකේ ඍණ මේකේ දාන්න මේකේ ඍණ ආකර්ෂණය කරගනී රොමිලක්කම් දෙක දාන්න රොමිලක්කම් දෙක ඊට තියෙන එක් පරමාණුවක ධනාරෝපිත න්‍යෂ්ටිය එක් පරමාණුවක ධනාරෝපිත න්‍යෂ්ටිය එක් පරමාණුවක ධනාරෝපිත න්‍යෂ්ටිය එක් පරමාණුවක ධන ආරෝපිත න්‍යෂ්ටිය අනෙක් පරමාණුවේ ධනාරෝපිත න්‍යෂ්ටිය එක් පරමාණුවක ධනාරෝපිත න්‍යෂ්ටිය අනෙක් පරමාණුවේ ධන ආරෝපිත න්‍යෂ්ටිය අනෙක් පරමාණුවේ ධන ආරෝපිත න්‍යෂ්ටිය විකර්ෂණය කරන අතර 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 කරදන්නේ නැහැ පුතේ ධන විකර්ෂණ ඍණ වලා විකර්ෂණ එක් පරමාණු ධන ආරෝපිතය අනෙක් පරමාණුවේ ධන ආරෝපිතය විකර්ෂණය කරන අතර පරමාණු දෙකේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වලාවන්ද 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 එකිනෙක විකර්ෂණය වේ එකිනෙක විකර්ෂණය වේ එකිනෙක විකර්ෂණය වේ පුතේ ධන විකර්ෂණ ඍණ වලා විකර්ෂණ එකිනෙක විකර්ෂණය වේ ආකර්ෂණ විකර්ෂණ දෙවර්ගෙම තියෙනවා කිසිම ගැටලුවක් නැත අතිච්ඡාදනය වෙනවා නම් ආකර්ෂණ පොඩ්ඩක් හරි ප්‍රබල වෙන්න ඕනේ විකර්ෂණ වලට වඩා හරිනේ එකිනෙක විකර්ෂණය වේ වෙනම රතු පැනෙන් තරුවක් දාලා ලියන්න එතනම යටින් අංකයක් නැතුව රතු පැනෙන් තරුවක් දාලා සාමාන්‍ය පැනෙන් ලියන්න ඉහත ආකර්ෂණ හා විකර්ෂණ ඉහත ආකර්ෂණ සහ විකර්ෂණ ඉහත ආකර්ෂණ සහ විකර්ෂණ ඉහත ආකර්ෂණ සහ විකර්ෂණ ආකර්ෂණ සහ විකර්ෂණ සන්තුලනය වීමෙන් සන්තුලනය වීමෙන් සන්තුලනය වීමෙන් සන්තුලනය වීමෙන් සන්තුලනය වීමෙන් සන්තුලනය වීමෙන් ආක්ෂික අතිච්ඡාදනය වී ආක්ෂික අතිච්ඡාදනය වී ආක්ෂික අතිච්ඡාදනය වී පාක්ෂික අධිච්ඡාදනය වේ බන්ධන සෑදේ බන්ධන සෑදේ බන්ධන සෑදේ බන්ධන සෑදේ
බන්ධන සෑදේ. බන්ධන සෑදේ. හරි නේද පුතේ කියපු කතාව? ඇතිනේ දැනට පාක්ෂික දෙක අතර ආකර්ෂණ විකර්ෂණ දෙවර්ගෙම තියෙනවා. ආකර්ෂණ ටික පොඩ්ඩක් හරි ප්‍රබල වෙලා විකර්ෂණ ටික සන්තුලනය කළා සාර්ථක බන්ධනයක් හැදෙන්න පුළුවන් නැත්නම් අතිචාදනයක් වෙන්න පුළුවන්. ඒක තව විදිහකට තව කතාවක්. හරි ලියන්න පොඩි මාතෘකාවක් මෙන්න මෙහෙම දාන්න වෙනම අලුතෙකින් බන්ධන ඇතිවන ප්‍රධාන ආකාර. බන්ධන ඇතිවන ප්‍රධාන ආකාර. බන්ධන ඇතිවන ප්‍රධාන ආකාර. බන්ධන ඇතිවන ප්‍රධාන ආකාර. කාක්ෂික ඔස්සේ බන්ධන ඇතිවන ප්‍රධාන ආකාර පොඩි පැහැදිලි කිරීම. උදේ යාඩියක් බලන්න මාත් එක්ක මේ පැත්ත බන්ධන ඇති වෙන ප්‍රධාන ආකාර. උදේ අහන්න මේ පාක්ෂික නිරූපණය කිරීමක් කරලා තියෙන ටික ලොකුවට ඇඳලා තියෙනවා මෙච්චර ලොකු ඩිලන්න අඳින්නේ නැහැ. පොඩ්ඩක් බලන්න. පරමාණුක කාක්ෂික හයිඩ්‍රජන් පරමාණුව වගේ තනි මොකක් හරි පරමාණුවක් හිතන්න. මේ එක පරමාණු කාක්ෂිකයක එක ඉලෙක්ට්‍රෝනයක් නැත්නම් එක බන්ධනයක් තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මෙයා ගාවත් එහෙමම එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. අර ගයින් ඉලෙක්ට්‍රෝන අර එක පැත්තකට ඊතලේ එන්න නිරූපණය කරන්න පුළුවන්. මම අහනවා මෙන්න මේ අවස්ථාවේ අපි අවස්ථා කිහිපයක් ගමු. මෙයා ගාව ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මෙයා ගාව නැහැ. මෙයා ගාව ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මෙයා ගාව එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මෙයා ගාවත් යුගලක් තියෙනවා. හරි. මේ අවස්ථාවලින් බන්ධන ඇති වෙන්න පුළුවන් කුමන අවස්ථාවලද? කවුරු හරි බන්ධනයක් හදන්නේ පරමාණු කාක්ෂිකයක් දෙන්නෙක් එක්ක එකතු වෙලා තමයි ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හදාගෙන ස්ථායි වෙන්නේ. හයිඩ්‍රජන් දෙන්නෙක් එකතු වෙන H2 හැදෙනවා ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනවා ස්ථායි වෙනවා. ඔබේ කතාව. එතන මෙයා ගාව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා පුතේ මෙයා ගාව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා මේ දෙන්න එකතු වෙලා බන්ධනයක් හදයිද? ඔව් පැහැදිලිව බන්ධනයක් හදනවා. මොකද දෙන්නටම උමනාව තියෙනවා. කල්පනාවෙන් අහන්න හයිඩ්‍රජන් පරමාණු වගේ මෙයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝනය මෙයා ගාව තියෙන දෙක ඉලෙක්ට්‍රෝනය. ඉලෙක්ට්‍රෝන යුගලක් ආවොත් හැමෝම ස්ථායි වෙන්නේ. මෙයාත් කැමති බන්ධනයක් හදන්න මෙයාත් කැමති බන්ධනයක් හදන්න. දෙන්නම අනේ මාතස්ථායි එකතු වෙමුද හා ගන්න. දෙන්නම කැමති. දෙන්නම එකතු වෙන්න කැමති. දෙන්නාම සහයෝගයෙන් එකතු වෙලා බන්ධනයක් අනිවාර්යෙන් හදා ගන්නවා අතිචාදනය වෙලා. එයාලගේ පොදු කලාපයක් තුළ අර ඉලෙක්ට්‍රෝන යුගල තියාගෙන දෙන්නටම පොදුවේ ඉලෙක්ට්‍රෝන යුගලක් එන්න හදා ගන්නවා. මේ බන්ධනයට කියනවා පුතේ ඔයාලා අහලා තියෙන බන්ධනය සහසංවිධ බන්ධනය කියලා. හරි නේද? සහසංවිධ බන්ධනය. දෙන්නාම සහයෝගයෙන් හදා ගන්න බන්ධනය අපි මේකට කියනවා සහසංවිධ බන්ධනය කියලා. ඕනල් මට්ටමේ මම හිතන්නේ ආපු බන්ධනයක් ඔයාලට සහසංවිධ බන්ධනය. මම වෙනම ඊළඟට කතා කරනවා. ගොඩක් විස්තර කියන්න. ඊළඟ අවස්ථාවට යන්න. මෙයා ගාව ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මෙයා ගාව ඉලෙක්ට්‍රෝන එකක් නැහැ හිස් කාක්ෂිකයක්. මෙයාට බන්ධනයක් හදන්න උවමනාව තියෙනවද? අනේ නෑ කිසිම උවමනාවක් නැහැ. එයාගේ බන්ධන යුගල එහෙන් පිටින්ම තියෙනවා. එයාට බන්ධනයක් හැදීමේ උවමනාවක් නැහැ. මෙයාට ඉලෙක්ට්‍රෝන එකක් ගන්න අඬ ඉන්නවා. අනේ මට බන්ධනයකුත් නැහැ ඉලෙක්ට්‍රෝනක් නැහැ මොකුත් නැහැ. අනේ මට කවුරු හරි පිට වෙන්න එක ගන්න. මෙයා කැමති නම් පිට වෙයි. බලමු ඉස්සරහට. මෙයා ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා බන්ධනයක් හදන්න කිසිම උවමනාවක් නැහැ. මෙයා ගාව ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා මහා පම්පූර්ණික කියන්නේ අනේ තව එකක් ආවන ස්ථායි අපරාධිකාරී. ඉතින් මෙයා කැමති ඉලෙක්ට්‍රෝනයක් දෙන්න. මෙයා ඉලෙක්ට්‍රෝනයක් දුන්නොත් එයා අස්ථායි වෙනවා. එයා කැමති දේවටේට කියන්නේ තමන් අස්ථායි වෙලා තව එකෙක් ස්ථායි කරන්න කවුරුත් කැමති නැහැ. එතන මේකත් එකම තමයි. මෙයා ඉලෙක්ට්‍රෝනයක් දුන්නොත් මෙයා ස්ථායි වෙයි. මෙයා ඒකට අස්ථායි වෙනවා. කවුරුත් ඒ දෙයට කැමති නැහැ. මේ වෙලාවේ පුතේ බන්ධනයක් ඇති වෙන්නේ නැහැ. මේ වෙලාවේ මෙයාට ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා මෙයාට ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. දෙන්නම ස්ථායි වෙන්නේ. මොකට බන්ධන හදන්නේ? දෙන්නම ස්ථායි බැඳලා වගේ කියලා හිතන් දෙන්නම බැඳලා ඉන්නේ බන්ධන හදන්න උවමනාවක් තියෙනවද? නෑ බන්ධන හදන්න උවමනාවක් නෑ. බන්ධන හදන්න පුළුවන්. පොඩි කතාවක් කරනවා.
එතකොට බන්ධනයක් හැදුනොත් අනියම් බන්ධන වලට යනවා. මේ මොකද්ද මේ කියලා බලන්න. අනියම් බන්ධන අහලා තියෙනවනේ. ඒ බන්ධන වලට හැදෙනවා. බන්ධන නම් නෙමෙයි හැබැයි. දැන්දයි කියලා මොකද්ද? මෙතන තියෙන්නේ ආකර්ෂණ බලය. මම දෙක බලන්න තු ඉන්න බෑ. අවුලක් නෑ. එහෙනම් බලන්න පුළුවන්. ඒ වගේ දෙයක්. මෙතන ඇති වෙන්නේ දීපීක අන්තර්ක්‍රියා ඒවත් ආකර්ෂණ බල. ඒව ගැන පස්සේ කතා කරන්න වර්ග 5ක් 6ක් තියෙනවා. බන්ධන හදන්න උවමනාවක් මේගොල්ලෝ දෙන්නටම නැහැ. බැදලා ඉන්නේ කියලා සරලව එක ස්ථායි වෙයි. හැබැයි නිකන් මේ දෙන්න දැන් චුටි චුටි ආකර්ෂණ බලා ගන්න හදා ගන්න පුළුවන්. එතකොට ඒක ඉලෙක්ට්‍රෝන හෝමාරුවක් වෙන්නේ නැහැ ඒකෙදි. පොඩි නිකන් බලනවා නෑ ඒ වගේ පොඩි දෙයක්. කොහොමද ගන්න තේරුම් ගන්න. ඒවට අපි කියනවා අනියම් බන්ධන. එහෙම නැත්නම් මේ මගේ වචනේ ද්විතීක අන්තර්ක්‍රියා කියලා. හරිද? මෙන්න මෙතන අවස්ථාව කිසිම ගැටලුවක් නැහැ බන්ධනයක් හදනවා. මෙන්න මේ අවස්ථාවෙත් බන්ධනයක් හදනවා. මෙයා ගන්න අහින් ගන්න නේ මට ඊට වෙන්නේ නැහැ. මේ වෙලාවේ මෙයා මොකද කරන්නේ? කවුද මේ යකා? නැත්තම් බලන්න බලින්ද කොහොමද උත්සාහයක් තියෙන මෙයා ගාව ඉලෙක්ට්‍රෝන කියලා තියෙනවා මෙයා කගාව නැහැ. දැන් මොකක් හරි කරන්න එපා. මෙයා తాවකාලිකව ඉලෙක්ට්‍රෝනයක් මෙයාට සංක්‍රමණය කරනවා. එතකොට මොකද වෙන්නේ මොන අවස්ථාවට යනවද පුතේ මේක? මෙන්න මේ ඉහත අවස්ථාවට යන උඩ අවස්ථාවට. මෙයා ගාව ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් දුන්නාම දැන් දෙන්න ගාවම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනේ තියෙනවා. දැන් දෙන්නට එකතු වෙන්න බැයිද? දැන් දෙන්නට එකතු වෙන්න පුළුවන්. එකතු වුණාට පස්සේ ගන්න පුළුවන් කාගෙන් ආපු එකක්ද කියලා? ඉලෙක්ට්‍රෝන වල පාටවල් ගහලා තියෙනවද? මෙයාගෙන් ආපු එකක් මෙයාගෙන් ආපු එකක් කියලා? අනේ නෑ. එකතු වුණාට පස්සේ බන්ධනීය හොයන්න බෑ. එකතු වුණාට පස්සේ මේ වගේම මහලුකුවට ඉන්නවා ඉතින් බඳ හරියට තිබ්බා වගේ මේක අත ඉලෙක්ට්‍රෝන. කාගේ එකක්ද? මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් හැබැයි යා. බන්ධනයක් හදනද? ඔව් හදන්න පුළුවන් ওই අවස්ථාවේ. අපි මේකට කියන්නේ සහසංයෝජ දායක බන්ධනයක් කියලා. සහසංයෝජ බන්ධනයක් කියන්නේ බෑනේ. මෙයා ගාව ඉලෙක්ට්‍රෝනයක් වගේ මෙයා ගාව තිබ්බේ නෑනේ. මේකට අපි කියනවා පුතේ සහසංයෝජ දායක බන්ධනයක් කියලා. මෙහෙම අවස්ථාවක් වලට හම්බ වෙනවා. සහසංයෝජ දායක බන්ධන. එක්කෙනෙක් ඉතින් ඉලෙක්ට්‍රෝන දායක කරලා අනිත් කෙනා විසින් උඩ බලාගෙන ඉන්න උගාවේ ඉලෙක්ට්‍රෝනයක් නැහැ. ආරයාගේ උදව්වෙන් බන්ධනය හදාගෙන ඊට පස්සේ මම්පෝරි කියනවා මම බන්ධනේ හදුවා වගේ. නෑනේ. ඒ උනාට මේක හැදුවට පස්සේ හොයන්න බෑ. මේ තත්ත්වයට ගියාට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන මෙයාගෙන් දාලා හොයන්න බෑ. ඒ හින්දා ගැටලුවක් නැහැ සමසංග බන්ධනයේද දායක බන්ධනයේද කියලා බන්ධන හැදුවට පස්සේ හොයන්න බෑ කාටවත්. හරිද? ඔන්න අවස්ථා කිහිපයක්. මොකද මේ තැන්වලදී ඇති වෙන බන්ධන අපි සාමාන්‍යයෙන් ප්‍රාථමික අන්තර්ක්‍රියා විදිහටයි හඳුන්වන්නේ. ප්‍රාථමික අන්තර්ක්‍රියා. ඉලෙක්ට්‍රෝන හෝමාරු වෙලා හදන බන්ධන විදිහට අපි හඳුන්වන්න පුළුවන්. අපි මේව හඳුන්වනවා ප්‍රාථමික අන්තර්ක්‍රියා කියලා. මේ වගේ අවස්ථාවක මම ඉස්සරහට කතා කරන පාඩමේ අන්තිමට කතා කරන්න තියෙන්නේ මගේ වචනෙන් කියනවා නම් අනියම් බන්ධන. බැදලානේ තියෙන්නේ ආයෙ බඳින්න උවමනාවක් නැහැ. ඒ වුණාට පොඩ්ඩක් ඉතින් මේ බලන්න පුළුවන්. මේ වගේ කතාවක් තමයි මේ කියන්නේ. මේ වගේ තැන්වලදී ඇති වෙන්නේ දීපීක අන්තර්ක්‍රියා එහෙම නැත්නම් දීපීක ආකර්ෂණ. දීපීක අන්තර්ක්‍රියා. දීපීක අන්තර්ක්‍රියා. ඒක නිකන් පොඩියට අපි දාගමු. මේ වගේ තැන්වල මේක තමයි මම මේකට හයිලයිට් කරේ. මේකට මම පුත් කියන්නේ නැහැ. දීපීක අන්තර්ක්‍රියා ඇති වෙන්න පුළුවන් හැම අවස්ථාවකම. මේ නෑත් පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන් මේක විතරක් දැනට කියන්නම්. මේකේ හරි කියලා හොඳට බුදියා ගන්න තියෙනවා. හරි මම කියන දේ අහනවා නේද? පුතාව. ඉස්සෙල්ලා පුතේ මේක ඇඳ ගන්න මට. මේ ටික ඇඳ ගන්න පැහැදිලිව. මම මේක අපි අරගෙන පැහැදිලි කරනවා. ඒකින් විතර ගන්න. දෙන්න නැතිව නෑනේ. ඉස්සෙල්ලා පැහැදිලි ඇඳ ගන්න පුතේ ඔක්කොම ටික. මේ 3-4ම ඇඳ ගන්න ඉස්සෙල්ලා.
හරි පුතේ මේකේ මේ ප්‍රාථමික අන්තර් ක්‍රියා කියලා මේ දෙක දාගන්න සහ සංයෝජ බන්ධනයි දායක බන්ධනයි සාමාන්‍යයෙන් අපිට එන අයනික බන්ධන සහ ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර් ක්‍රියා ගණයට යන්නේ දැනට මම මෙතන ප්‍රාථමික අන්තර් ක්‍රියා කියලා මේක දාගන්න ද්විතීයික අන්තර් ක්‍රියා වලට තමයි ආකර්ෂණ බල යන්නේ අනියම් බල කියන මම නිකන් අනියම් බන්ධන කියලා නිකන් කියනවා තේරෙන්න අපිට තේරුම් කරන්න ද්විතීයික අන්තර් ක්‍රියා කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රෝන හෝමාරුවක් නැතුව පොඩි ධන ඍණ ආරෝපණයක් තියෙනවා ඒ අතර ඇති වෙන ආකර්ෂණීය බලක තමයි අපි ද්විතීයික අන්තර් ක්‍රියා කියන්නේ පැහැදිලි පස්සේ පැහැදිලි කරන්න ඔච්චරයි පුතේ